නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක ශ්‍රී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 757 මාදම්පී පාර දුම්මල සූරයන් ලිපිනේ පදිංචි පින්වත් ගීතාංග වීරසිංහ පුතණුවන්, ඒ වගේම ටිරෝනි වීරසිංහ දියණිය යහළුවන් විසින් එක් රාශී වෙලා මීට වසර 8කට පෙර මිය පරලොව ගිය ඩන්ස්ටන් වීරසිංහ පියාණන්ට සහ මීට මාස 6කට පෙර මිය පරලොව ගිය එච්.එම්. ධම්මිකා හේරත් මෑණියන් යන දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන උදාර සත්පුරුෂ අදහසින් තමයි පින්වත්නි අද දවසෙත් උදාර ධර්ම දානමය පින්කම සිද්ධ වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා ද්වේමානි භික්ඛවේ උද්ධියෝ කතමා දේ ආමිස උද්දීච ධම්ම උද්දීච ඉමාකෝ භික්ඛවේ දේ උද්ධියෝ තං ඒතදක්කම් භික්ඛවේ ඉමාසන් දින්නම් බුද්ධීන යරිදං ධම්ම උද්දීනි. පින්වත් මහණනි, මේ අභිවෘද්ධි දෙකක් තියෙනවා. අභිවෘද්ධියට පත්වීම දෙකක් තියෙනවා. අභිවෘද්ධියට පත් වෙනවා කියන්නේ මොකද්ද පින්වත්නි? අභිවෘද්ධියට පත් වෙනවා කියලා කියන්නේ අපි කියන ඕන මේ ගෙවල් දොරවල් වලින් ධන දාන්නේ වලින් අභිවෘද්ධියට පත් වෙනවා. ඒක ආමිස අභිවෘද්ධිය. අපි කියන අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා. අපේ ජීවිතේ දියුණු වීම එතකොට දෙකක් තියෙනවා. අභිවෘද්ධියට පත් වීම දෙකක් තියෙනවා. එකක් තමයි කියන ආමිසයෙන් අභිවෘද්ධියට පත්වීම. දෙවෙනි එක තමයි ධර්මයෙන් අභිවෘද්ධියට පත්වීම. ඒතර බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණනි, මේ අභිවෘද්ධි දෙක අතුරින් යම් ධර්මයෙන් ඇතිවෙන අභිවෘද්ධියක් ඇද්ද මේ ධර්ම අභිවෘද්ධිය අග්‍රවන්නේ කියන. දැන් කෙනෙකුට සමහරලාට මේ මහ පොළොවේ ටික මිලදී අරගෙන ඒකෙන් අභිවෘද්ධියට පත් වෙන්න බලනවා. ගෙවල් දොරවල් හදලා සමහරලාට ස්ථාන කීපයකම මේ රටේ වෙන්න පුළුවන්, පිට රටවල් වල ගෙවල් දොරවල් හදමින් අභිවෘද්ධියට පත් වෙන්න පුළුවන්. මිල මුදල් පොත්පත්වල දාලා අභිවෘද්ධියට පත් වෙන්න පුළුවන්. වෙන බාහිර භෞතික වස්තු රැස් කළ අභිවෘද්ධියට පත් වෙන්න පුළුවන්. ඒවට කියන ආමිෂ අභිවෘද්ධිය. ඥාති හිත මිත්‍යාර්ගිනේකින් රැස් කළ අභිවෘද්ධියට පත් වෙන්න පුළුවන්. නමුත් ඒ කිසි අභිවෘද්ධියකට පින්වත්නි ආයි සසරට වැටෙන එක වළක්වන්න බෑ. සුගතියට ගෙනියනවා කියන එක කරන්න බෑ. දුගතියෙන් වළක්වනවා කියන එක අභිවෘද්ධියට කරන්න බෑ. ඒ වගේ මේ අභිවෘද්ධියෙන් ජාතියෙන් නිදහස් වෙනවා කියන එක, ජරාවෙන් නිදහස් වෙනවා කියන එක, ව්‍යාධි දුකෙන් නිදහස් වෙනවා කියන එක, මරණ දුකෙන් නිදහස් වෙනවා කියන එක, ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස් වෙනවා කියන එක ඒක සිදු වෙන්නේ නැහැ. අපි සංසාරේ කොතරක් නම් මේ වගේ ආමිසයෙන් අභිවෘද්ධියට පත් වෙලා තියෙනවද? ඒ නිසා මේ ඥානවන්ත කෙනා, ප්‍රඥාවන්ත කෙනා
ආමිසයෙන් අභිවෘද්ධියක් නැති වුණු පමණින් ඒක දුකකට තමන්ගේ හිත ශෝකයට පත් වෙන්න ස්වභාවයට තමන්ගේ මනස කඩාගෙන වැටෙන්නේ නැහැ පින්වත්නි. ප්‍රඥාවන්ත කෙනා. මේ ධර්මයේ පිහිටි කෙනාගේ හිතේ ස්වභාවය. එයා බලනවා මේ අභිවෘද්ධිය මට නැති වුණාට මම රැකපු බොහෝ කල් පුරුදු කළ සීලයක් තමන්ට තියෙද අන්න සීලෙන් අභිවෘද්ධියටපත් වෙලා. බොහෝ කල් කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වී වාසය කළ කල්යාණ මිත්‍ර ඇසුරේ ඇලී ගලී වාසය කළාද එහි අභිවෘද්ධියපත් වුණාට අන්න සතුට වෙනවා. ඒක සුගතියට ගෙනියන්න හේතු වෙනවා. ඒක දුගතියෙන් වළක්වන්න හේතු වෙනවා. ඒක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඉක්මවා යන්න ඒක අනුග්‍රහ කරනවා. බලන්න එතකොට ඒ වගේම තමයි ඔහු බලනවා පවට ලැජ්ජාව දියුණු කළාද පවට බය දියුණු කළාද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ශ්‍රවණය කර ශ්‍රද්ධාව දියුණු කරන්න මහන්සි ගත්තාද ශ්‍රද්ධාවෙන් අභිවෘද්ධියටපත් වුණාද ඒ ධර්මයේ සිහි කර ධර්මයේ කල්පනා කර ධර්ම ශ්‍රවණයට ඇලී ඒ ඔස්සේ යම් සිහි කල්පනාවක් දියුණු කරන්න පුරුදුනාද සිහියෙන් අභිවෘද්ධියටපත් වුණාද ඒ වගේම තමයි හිත නීවරණ ධර්මයන්ගෙන් බැහැර කළ කෙලෙස් වලින් හිත බැහැර කරවල හිත නිවන්න දමනය කරන්න සංසිඳවන්න පුරුදු වුණාද එයින් අභිවෘද්ධියටපත් වුණාද ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සිහි කර ප්‍රඥාව දියුණු කරන කටයුතු කළාද ප්‍රඥාවෙන් අභිවෘද්ධියටපත් වුණාද ආන්නේවට කියනවා ධර්මයෙන් අභිවෘද්ධියටපත් වෙනවා දානය නම් වූ ගුණය පුරුදු කළාද අත්හැරීම නම් වූ ගුණය පුරුදු කළාද මෛත්‍රිය වැඩුවාද මිත්‍ර භවින් ජීවිතය ගත කළාද වෛර තරහ නැති සිත පුරුදු කළාද මෛත්‍රියෙන් අභිවෘද්ධියටපත් වෙලා කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් අභිවෘද්ධියටපත් වුණාද ඉවසීමෙන් අභිවෘද්ධියටපත් වුණාද අන්න ඔබ ඒකාන්තයෙන් පින්වත්නි ඒ ගුණය ඔබ සුගතියට ගෙනියනවා ඒ ගුණය සතර පා දුකින් ඔබ ඈත් කරනවා දුරස් කරනවා ඔබ ඒ අන්නේ ගුණය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් ඔබ නිදහස් කරනවා ඒ අභිවෘද්ධිය අග්‍රවන්නේය එන මේ ධර්ම දානි දෙන පිරිස අග්‍ර වූ අභිවෘද්ධියක් වෙනුවෙන් කැප වෙන්නේ අග්‍ර අභිවෘද්ධියක් වෙනුවෙන් දෙව් මිනිස් ලෝකයාගේම ජීවිතවලට අග්‍ර අභිවෘද්ධියක් වෙනුවෙන් කැප වෙනවා නම් සසරේ අග්‍ර වූ දේවල් වල අභිවෘද්ධිය හිමිකරුවෙක් බවට පත් වෙනවා ඔබ ධර්මයේ අභිවෘද්ධියට ඔබ හිමිකරුවෙක් බවට පත් වෙනවා ධර්මයේ දියුණුවක් කරා යන්න ඔබ හිමිකරුවෙක් වෙනවා එහෙනම් ධර්මයේ අභිවෘද්ධියට පත් වෙන උදාර පිනයි මේ ධර්ම දාණය ඒ නිසා පින්වත්නි අපට සසරේ මිතුවක් කල සසරේ කරන්න බැරි වෙච්ච දේ ආමිසයෙන් නම් අපි සියලු දෙනා ඕන තරම් අභිවෘද්ධියට පත් වෙලා ඉන්නේ නැති ධර්මයෙන් අපට අභිවෘද්ධියටපත් වෙන්න බැරි වුණා. ඒ නිසා මේ ලැබුණු ජීවිතේ මහන්සි ගන්න නැවත කුමක් කරගන්නද? ධර්මයෙන් අභිවෘද්ධියටපත් වෙන්න. ධර්මයෙන් අභිවෘද්ධියටපත් වෙන්න. ඒ නිසා මේ ධර්ම දානෙ දෙන පිරිස තමන් කරගන්න මේ උදාර රැස් කරගන්න උදාර පුණ්‍ය ශක්තිය ගැන හිතා සතුටු වෙන්න. එහෙම සතුටු වෙමින් පින්වත්නි අද දවසේ විශේෂයෙන් අපි මේ දිනවල කතා කරමින් හිටියේ කුමක්ද? ඒ සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්බුදුරජාණන් වහන්සේට විශේෂ ඥාන 10ක් පවතිනවා. ඒ ඥාන 10 අතරින් සුවිශේෂී ඥානයක් තියෙන කුමක්ද? යම්පිසාරිපුත්ත තථාගතෝ සත්තානං නානාදි මුත්තිකතං යථා භූතං පජානාති. ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස
තථාගත බලං හෝති. යම් බලං ආගම තථාගතෝ ආසබන්ඨානම් පටිජානාති. පරිසාසු සීහනාදන් නදති. බ්‍රහ්ම චක්කම් පවත්තේති. පින්වත් සාරිපුත්ත තථාගතයන් වහන්සේට මේ සත්වයන්ගේ නානා ස්වභාවයන් පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් තිබෙනවා. ඒක සාරිපුත්ත තථාගතයන් වහන්සේගේ තථාගත බලයක්. ඒ කුමක්ද? තථාගතයන් වහන්සේගේ තථාගත බලයක් ඒක. ඒක බලයක් විදිහට පිහිටලා තියෙනවා. ඒ බලයේ පිහිටලයි තථාගතයන් වහන්සේ දහම්සක ප්‍රවර්තනය කරන්නේ. දහම්සක ප්‍රවර්තනය කරන්නේ බලයේ පිහිටා. පිරිස්මැදි සිංහනාද කරන්නේ බලයේ පිහිටා. ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ බලයේ පිහිටා. ඒක එසේ මෙසේ බලයක් නෙවෙයි පින්වත්නකට. දෙවියන්ට නැති, බඹුන්ට නැති, ශ්‍රමණයන්ට නැති, බ්‍රාහ්මණයන්ට නැති දෙව් මිනිස් ප්‍රජාවට ලෝකේ කිසි කෙනෙකුට සම නොවන උදාර බලයක් ඒක. තථාගතයන් වහන්සේ නමකටම සම වෙන උදාර බලයක් ඒක. ඒ උදාර දසබල ඥානයට පින්වත්නි අපි නමස්කාර කරමින් අද දවසෙත් කොට ඒ වගේ සුන්දර කරුණු පුද්ගල ස්වභාවයන් 4ක් විස්තර කරපු දේශනාවක් තමයි අපි කතා කරන්නේ. ඒතර මේ දේශනාව එක්ක දවස් දෙකකට වගේ තමයි කතා කරන්නේ. ටිකක් දිග දේශනාවක්. කන්දරක සූත්‍රය. පින්වත්නි මේ දවස්වල සියල්ල දන්නා සියල්ල දකින පින්වත්නි බුදුරජාණන් වහන්සේ චම්පා නගරේ ගග්ගරා නම් වූ පොකුණු තෙර තමයි වැඩ වාසය කළේ. එදා මේ ඇතුම් පුහුණු කරන කෙනෙක්ගේ පුතෙක් වන පෙස්ස කියන තැනැත්තා කන්දරක නම් තවුසාත් භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න පැමිණුණා. පැමිණිල්ල පින්වත්නි මේ පෙස්ස කියන ඇතුම් පුහුණු කරන කෙනාගේ පුතා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එක පැත්තකින් වාඩි වුණා. කන්දරක තාපසයාත් භාග්‍යතුන් වහන්සේත් එක්ක සතුටු වෙලා සාමීචි කතාවේ ඉදිරික පැත්තකින් සිටගත්තා. ත්‍රිපාල මෙයා වාඩි වුණේ නෑ. වෙන තාපසයෙක් නෙතකොට මෙයා. එකත් පසක සිටගත් කන්දරක තවුස නිශ්ශබ්දව සිටින භික්ෂු සංඝයා දෙස හොඳින් නෙත් විහිදා බලාගෙන බුදුරජාණන් වහන්සේට කියන බවත් ගෞතමයන් වහන්සේ ආශ්චර්යයි. බවත් ගෞතමයන් වහන්සේ අද්භූතයි. බවත් ගෞතමයන් වහන්සේ විසින් භික්ෂු සංඝයා වහන්සේට ඉතාමත් මැනවින් මඟ පෙන්වීම කරලා තියෙනවා. ඒ තරම් විශාල සංඝ පිරිසක් එකට ඉන්නවා. වචනේ කතාවක් නෑ. නිශ්ශබ්දයි. නිහඬ බවින් බලද්දී විශාල සංඝ පිරිසක් එක ළඟ වාඩි වෙලා ඉන්නවා. දැකලා විස්මයටපත් වුණා. විස්මයටපත් වෙලා කියන ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි. බුදුරජාණන් වහන්සේගේ මේ සංඝයා වහන්සේට ඉතාමත් මැනවින් මඟ පෙන්වීම කරලා තිනවා. ඒකයි මෙහෙම ඉන්න පුළුවන්කම තියෙන්නේ. බවත් ගෞතමයන් වහන්සේ අතීතයේම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ සිටියද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේත් භික්ෂු සංඝයාට ඉතාමත් මැනවින් මාර්ගය පෙන්වා දෙන්නේ ඇත්තේ ওই විදිහටමයි. ඒ කියන්නේ වර්තමානයේ බවත් ගෞතමයන් වහන්සේ විසින් භික්ෂු සංඝයා වහන්සේට ඉතාමත් මැනවින් මඟ පෙන්වීම කරන ආකාරයට මඟ පෙන්වීම කළා තියෙනවා. ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ අනාගතයේ යම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවද ඒ භාග්‍යතුන් වහන්සේත් භික්ෂු සංඝයාට ඉතාමත් මැනවින් මාර්ගය පෙන්වා දෙනු ලබන්නේ ওই විදිහටමයි. ඒ කියන්නේ වර්තමානයේ බවත් ගෞතමයන් වහන්සේ විසින් භික්ෂු සංඝයා වහන්සේට මැනවින් මඟ පෙන්වීම කරන ආකාරයෙන්මයි. බුදුරජාණන් දේශනා කළ පින්වත් කන්දරක
ඒක එහෙම තමයි. කන්දරක ඒක එහෙම තමයි. කන්දරක අතීතයේ යම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් වැඩ සිටියද ඒ බුදුරජාණන් වහන්සේලත් භික්ෂු සංඝයාට ඊතා මැනවින් මාර්ගය පෙන්වා දුන්නේ ওই විදිහටම. ওই විදිහට මනා හික්මීමෙන් යුතුව දමනයෙන් යුතුව ඒ සංඝයා වැඩ වාසය කළා. ඒ කියන්නේ වර්තමානයේ මා විසින් භික්ෂු සංඝයා වහන්සේට ඉතාමත් මැනවින් මඟ පෙන්වීම කරන ආකාරයෙන්මයි කිව්වා මඟ පෙන්වීම කළේ. ඒ වගේම අනාගතයේ යම් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවද කන්දරකේ භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාට ඉතා මැනවින් මාර්ගය පෙන්වා දනු ලබන්නේ ওই විදියටමයි. ඒ කියන්නේ වර්තමානයේ මා විසින් භික්ෂු සංඝයා වහන්සේට ඉතාමත් මැනවින් මඟ පෙන්වීම කරපු ආකාරයෙන්මයි කොමඟ පෙන්වීම කරන්නේ. කන්දරක මේ වැඩ සිටින්නා වූ භික්ෂු සංඝයා අතර ආශ්‍රවයන් ඡය වූ නිවන් මඟ සම්පූර්ණ කළ. ඒතර බලන්න මේ මනස තුල තියෙන ස්වභාවයක් ඡය වෙලා තියෙනවා. මොකක්ද ඒ ස්වභාවයට කියන නම? ආශ්‍රව. ආශ්‍රව. ඒතර බලන්න ඔබේ දැන් බලන්න මේ නිකලෙස් නැති සෑම සිතක් තුළම මේ ස්වභාවය පවතිනවා. නිකලෙස් නැති සෑම සිතක් තුළම මේ කියන ස්වභාවය පවතිනවා. ඒතර මේ කයත් එක්ක මේ ගනුදෙනුව තියෙන්නේ ඒතර මේ ස්වභාවයත් එක්ක යට වෙලා පින්වත් මේ ස්වභාවය. අපි සැප දුක් උපේක්ෂා විඳිනවා නම් ඒ විඳින්නේ මේ ස්වභාවෙත් එක්ක මිශ්‍ර වෙලා. සම්මාදේ තියාගෙන තියෙන හැමතිස්සෙම. අපි ඇහෙන් රූප හඳුන ගන්නව නම්, කනෙන් ශබ්ද හඳුන ගන්නව නම්, නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නව නම්, දිවෙන් රස හඳුනව නම්, කයෙන් පහස හඳුන ගනිද්දී, මනසින් අරමුණු හඳුන ගනිද්දී මේ සිත තුළ පවතින මේ ආශ්‍රව නම් වූ ස්වභාවයත් එක්ක හැමතිස්සෙම සම්බන්ධයක් වෙලා තමයි හඳුන ගනිමින් පවතින්නේ. අපි රූප ගැන හිත හිතා ඉන්නකොට, ශබ්ද ගැන හිත හිතා ඉන්නකොට, ගඳ සුවඳ ගැන හිත හිතා ඉන්නකොට, රසය ගැන හිත හිතා ඉන්නකොට, පහස ගැන හිත හිතා ඉන්නකොට මේ ආශ්‍රව කියන ස්වභාවෙත් එක්ක සම්බන්ධ වෙලා වැඩි වැඩි පවතින්නේ ස්වභාවය. ආශ්‍රව කියන ස්වභාවය. අපි ඇහෙන් රූප දැනගන්නකොට, කනින් ශබ්ද දැනගන්නකොට, නාසයෙන් ගඳ සුවඳ දැනගන්නකොට, දිවෙන් රස දැනගන්නකොට, කයෙන් පහස දැනගනිමින් වාසය කරනකොට, මනසින් අරමුණු දැනගනිමින් වාසය කරනකොට මේ සිත තුළ තියෙන ආශ්‍රව කියන ස්වභාවෙත් එක්ක මිශ්‍ර වෙලා පවතී. ඒ ස්වභාවය ටික ටික වැඩි වෙඩි යනවා. දුබල වෙවි යන්නේ ධර්මයත් එක්ක ඉන්නකොට. දුබල වෙවි යන්නේ මේ ආශ්‍රව කියන ස්වභාවය දුබල වෙවි යන්නේ ශ්‍රද්ධාවත් එක්ක වාසය කරනකොට. වීරියත් එක්ක, සතියත් එක්ක, සමාධියත් එක්ක, ප්‍රඥාවත් එක්ක වාසය කරනකොට තමයි ඒ ස්වභාවය ටික ටික දුබල වෙවි යන්නේ ආශ්‍රව කියන ස්වභාවය. රහතන් වහන්සේ කියලා කියන්නේ එතකොට මේ කියන ඉන්ද්‍රිය ධර්මයත් එක්ක වාසය කරද්දි ඒ ආශ්‍රව කියන ස්වභාවය ටික ටික හිතලින් දුර වෙලා ගිහලා නිරුද්ධ වෙච්ච මහා පුරුෂෝත්තමය. තර නිවන් මඟ සම්පූර්ණ කළා කියලා කියන මේ පුරුෂෝත්තමයන්ට කළ යුතු දේ කළ උත්තමයෝ කියන ශ්‍රී නාමය දෙනවා. බර බැහැර කරපු උත්තමයෝ කියන ශ්‍රී නාමය දෙනවා. මේ ජීවිතයේ සැබෑම අර්ථය සාක්ෂාත් කළ උත්තමයෝ කියලා යම් පිරිසකට කියනවා නම් ආන්නේ නිකලස් මුනිවරුන්ටයි වචන කියන සුදුසු. භව සංයෝජන ඡය කළ උත්තමයෝ කියලා කියනවා නම් අන්නේ නිකලස් මුනිවරුන්ටයි වචන කියන සුදුසු. මනාකොටලත් අවබෝධයේම විමුක්තිය සාක්ෂාත් කළ උත්තමයෝ කියලා කියනවා නම් රහතන් වහන්සේලා කියනවා නම් කියන සුදුසු ආන්ගේ උත්තමයන්ට. ඒ වගේම කන්දරක මේ වැඩ සිටින්නා භික්ෂුන්ගේ අතර
ධර්ම මාර්ගයේ මැනවින් හික්මෙන භික්ෂූන් ඉන්නවා. එතකොට ඒ කියන සීක ධර්ම තුල ඉන්ද්‍රිය ධර්ම තුල දියුණු වෙවි වාසය කරන පිරිසකුත් ඉන්නවා. ඒ භික්ෂූන් නිරන්තරයෙන් පිහිටි සිල්ලතු නිරතුරුවම සීල සම්පන්නව දිවි ගෙවන්නේ. අවස්ථානුකූලව ප්‍රඥාවෙන් යුක්තයි. අවස්ථානෝත්‍ය ප්‍රඥාවෙන් දිවි ගෙවන්නේ. ඒ භික්ෂූන් අතර සතර සතිපට්ඨාන තුල මැනවින් පිහිටුවාගත් සිතින් යුක්තව වාසය කරන්නේ. ඒ කවර සතර සතිපට්ඨානයක්ද යත් කන්දරක මෙහි භික්ෂුව කෙලස් තවන ආතාපි සම්පජා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ත්‍රියාගේ හැමතිස්සෙම මානසික අවධානය කොහටද පවත්වන්නේ? කය මුල් කරගත්තු හිත වඩන කෙලස් දුරු කරවන අරමුණු 14ක් තියෙනවා. මේ අරමුණු 14න් එකක මානසිකාරය පවත්වනවා කියනවා. ඒක ආස්වාස ප්‍රස්වාස තුල මානසිකාරය පවත්වනවා. එහෙම නැත්නම් තමන්ගේ ශරීරයේ තියෙන අසුබ කොටස් ටික සිහි කර කර එතන මානසිකාරය පවත්වනවා. එහෙම නැත්නම් තමන්ගේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර ගැන මානසිකාරය කර කර ඉන්නවා. එහෙම නැත්නම් තමන්ගේ ඉරියව් පිළිබඳ හොඳ සිහි කල්පනාවෙන් වාසය කරනවා. එහෙම නැත්නම් සති සම්පජන්ණය කියන උතුම් කාරණාව තුළ වාසය කරනවා. එහෙම නැත්නම් මේ ශරීරය මේ විඥානේ මේ කය අතහැරියට පස්සේ මේ කය මරණයටපත් වෙලා එතකොට මොකද වෙන්නේ? ටික ටික ශ්‍රේ විල යනවා. ඒකේ අවස්ථා 9ක් තියෙනවා. නවසීවතික කියලා කියනවා. ඒ ඔස්සේ සිහි කර කර වාසය කරනවා. එතෙන්ට සිහිය පවත්ත කුමද්ද දුරු කරන්නේ? හිතේ හටගන්න අවිජ්ජාව දුම්නස දුරු කර කර ඉන්නවා. අවිජ්ජාවයි දුම්නසයි දුරු කරවන්න හිත හැමතිස්සෙම ගන්න මහන්සි ගන්න අර මානසිකාරයට. මානසිකාරයට. ධර්මයට දීපුදා ඉන්නවා කියලා කියන පින්වත්නි හරි පුදුමයි මොන ප්‍රශ්නාවක් හැමතිස්සෙම යාගේ මානසිකාරය අතෙන්ට රඳවනවා. එතෙන්ට රඳවනවා. ඒ වගේම තමයි වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. තමන්ගේ ජීවිතය තුළ උපදින සැප, තමන්ගේ ජීවිතය තුළ උපදින දුක, තමන්ගේ ජීවිතය තුළ උපදින උපේක්ෂාව ගැන හොඳ කල්පනාව පවත්වාගෙන වාසය කරන මේ වගේ යථා ස්වභාවය තේරුම් ගනිමි. තමන්ගේ තුළ උපදින සිත් විවිධ සිත් තියෙනවා. සරාගී සිත් උපදිනවා සමහර විට, සදෝසී සිත් උපදිනවා, සමෝහී සිත් උපදිනවා. අන්නේ සිත් තේරුම් ගනිමින්, සිතේ යථා ස්වභාවය තේරුම් ගනිමින් අවිජ්ජා දොම්නස් දුරු කර කර වාසය කරනවා. ඊළඟ මනසේ උපදින ධර්මයන් තියෙනවා. නීවරණ ධර්මයන් තියෙනවා. පංච උපාදානස්කන්ධ හට ගැනීම නැතිවීම තියෙනවා. ආයතනයන්ගේ ස්වභාවයන් හටගන්න උපදිනවා. චතුරාර්ය සත්‍ය මේ දේවල් සප්තබොජ්ජංග මේවා තේරුම් ගනිමින් අවිජ්ජා දොම්නස් දුරු කර කර වාසය කරනවා. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා මෙන්න මේ විදිහට තමයි ශ්‍රාවකයෝ ඉන්නේ. මෙසේ වදාළට පස්සේ එතන හිටියනේ දැන් ඇතුම් පුහුණු කරන කෙනාගේ පුතා පෙස්ස කියන තැනත්ත බුදුරජාණන් වහන්සේ පවසන ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි අද්භූතයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විසින් සත්‍යයන්ගේ පිරිසිදු බව පිණිස ශෝක වැළපීම් ඉක්ම යෑම පිණිස දුක් දුම්නස් නැතිවීම පිණිස නිවන් මඟ අවබෝධ කිරීම පිණිස ඒ අමා නිවන සාක්ෂාත් කිරීම පිණිස ඊටමත් මැනවින් මේ සතර සතිපට්ඨානෙ වදාරලා තියෙනවා කියලා ලස්සන උදාර ප්‍රකාශයක් කළා පින්වත්නි. මේ වගේ උදාර ප්‍රකාශයක් මේ සතර සතිපට්ඨානේ ඉන්න මහන්සි ගත්ත නැති කෙනෙකුට ඇති වෙන්නේ නැහැ පින්වත්නි. මේ වගේ උදාර කල්පනාවක්.
කියන්නේ මනවින් දේශනා කළා තියෙනවා. කියන්නේ එයා අනිවාර්යෙන් කායානුපස්සනාවයි හරි වේදනානුපස්සනාවයි හරි චිත්තානුපස්සනාවයි හරි ධම්මානුපස්සනාවයි හරි එයා කලින් කලට ඉන්නවා. ඉඳලා එයාගේ ජීවිතය තුළ ඇති වෙන සැනසීම එයා දකිනවා. ඒකයි දේශනා කළේ ඒ කිව්වේ මේ වගේ මනාකොට දේශනා කළා තියෙනවා කියලා වචනයක් ප්‍රකාශ කළේ ඒකයි. කියන්නේ එයා ඒ තුළ වාසය කරමින් ශෝක පරිදේව දුක් දුම්නස් නැති සිත කලින් කලට උපදවාගෙන ඒ ධර්මයෙන් ලැබෙන ප්‍රමුක්ති බව සතුට සැහැල්ලුව සැනසීම අත්විඳලා තියෙනවා. කියනවා ස්වාමීනි අපි සුදුවත් අඳින ගිහි උදවි ස්වාමීනි. අපි කලින් කලට මේ සතර සතිපට්ඨාන තුළ මනාව සිත පිහිටුවාගෙන වාසය කරනවා ස්වාමීනි. ස්වාමීනි මෙහි අපි කෙලෙස් තවන වීරියෙන් යුක්තව කායානුපස්සනාව තුළ වේදනානුපස්සනාව තුළ චිත්තානුපස්සනාව තුළ ධම්මානුපස්සනා භාවනාවෙන් අපි වාසය කරනවා ස්වාමීනි. ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි ස්වාමීනි මෙවැනි වූ සඟවා ගන්නා ලද මනුෂ්‍ය ස්වභාවයේ ඇති ඒ කියන්නේ මෙවැනි මනුෂ්‍ය කසට ඇති මෙවැනි මනුෂ්‍යයන්ගේ කපටිකම් මෙති කල්ලි තමයි මේ කපටි සිත් ඇති කෛරාටික සිත් ඇති වංචනික සිත් ඇති අනේ මේ මිනිස්සු දමනය කරන්න නේද? අනේ මිනිස්සුන්ගේ මේ යහපත අයහපත ගැන අවබෝධයෙන්ම නේද බුදුරජාණන් වහන්සේ වාසය කරන්නේ. අනේ ස්වාමීනි බලන්න දැන් මේ පිස්සට ඇති වෙන අදහස. පිස්ස කියන්නේ කොහොමද? පිස්ස කියන අනේ ස්වාමීනි මිනිස්සු හරි කපටි මිනිස්සු කියන ස්වභාවය. හරි වංචනිකයි. ඇතුලේ එකක් පිට දාන්නේ තව එකක්. එහෙම මිනිස්සුන්ට නේද බුදුරජාණන් වහන්සේ මේ යහපත අයහපත ගැන කියලා දෙමින් මේ අනුශාසනා කරමින් ඒ අයගේ මේ කපටි වංචනික ඇතුලේ එකක් තියාගෙන පිටට එකක් පෙන්වන අයව නේද මේ ශාස්ත්‍රුන් වහන්සේ මේ හික්මවන්නේ দমনය කරන්නේ සංසිඳවන්නේ විවර කරවන්නේ පිරිසිදු කරවන්නේ මිනිස්සු නම් ඉන්නේ සැබෑ ස්වභාවයේ ස්වාමීනි හංගෝගෙන කිව්වා. නමුත් ස්වාමීනි සිව්පා වුණනම් උන්ගේ ස්වභාවය ස්වාමීනි සුළු මොහොතින් ප්‍රකට කරනවා කිව්වා. ස්වාමීනි මං එතුම් පුහුණු කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් මං සුළු මොහොතකින් චම්පා නගරයට යෑමීම් කරනවා. ස්වාමීනි ඒ වෙලාවට පවා ඒ එතුන්ගේ සෑම කපටි බවක්ම කූට බවක්ම වංක බවක්ම ඇද බවක් ඇද්ද ස්වාමීනියෝ ප්‍රකට කරනවා. නමුත් ස්වාමීනි අපගේ දාසයෝ ඉන්නවා. ඇත්ගොව්වෝ ඉන්නවා. කම්කරුවෝ ඉන්නවා. යමෙක් සිටිද්ද ඔවුන් කයින් හැසිරෙන්න වෙන විදියක. වචනෙන් කතා කරන්නේ තවත් විදියක. ස්වාමීනි හිතින් හැසිරෙන්න තවත් විදියක කිව්වා. පිස්ස හොඳට අධ්‍යයනය කළ තියෙන මිනිස්සුයි සත්තුයි. ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි ස්වාමීනි මෙවැනි වූ සංගවා ගන්නා ලද වූ මනුෂ්‍ය ස්වභාවය ඇති. ඒ කියන්නේ මෙවැනි මනුෂ්‍ය කසට ඇති කල්ලි. මෙවැනි වූ මනුෂ්‍ය කපටිකම් ඇති කල්ලි නේද භාග්‍යතුන් වහන්සේ සත්‍යයන්ගේ යහපත අයහපත ගැන අවබෝධයෙන් අනේ සිටිනව නේද භාග්‍යතුන් වහන්සේ. ස්වාමීනි මේ මිනිස්සු නම් ඉන්නේ සැබෑ ස්වභාවය සංගවගෙන නමුත් ස්වාමීනි සිව්පා වුණා උන්ගේ ස්වභාවය ප්‍රකට කරනවා. බුදුරජාණන් දේශනා කළ පින්වත් පිස්ස ඒක නම් ඇත්ත. ඒක එහෙම තමයි පින්වත් පිස්ස. ඒක එහෙමමයි පිස්ස මේ මිනිස්සු නම් ඉන්නේ සැබෑ ස්වභාවය සංගවාගෙන තමයි. සිව්පා වුණා නම් උන්ගේ ස්වභාවය ප්‍රකට කරනවා. හරි පුදුමයි පින්වත්. එතකොට මෙන්න මේ ඇද වෙච්ච හිත වංක වෙච්ච හිත කපටිකමට නැඹුරු වෙච්ච හිතයි බුද්ධ ශාසනික ආශ්චර්ය බලන්න. ධර්මීය ආශ්චර්ය බලන්න. මේ සසුරේ සොඳුරු බව බලන්න. ඇද පුද්ගලයා ඍජු කරනවා පින්වත්නි. ඇද පුද්ගලයා කුමක්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ධම්ම සාරථී ගුණයෙන්
සම්මා සම්බුදු ගුණේ පිහිටා දසබල ඥානයේ පිහිටා ඒ පුද්ගලයාට ඒ දහම්සක ප්‍රවර්තනය කරනකොට අර ඇද්ද තියෙන පුද්ගලයාගේ ඇද්ද පළුදු හදාගෙන පින්වත්නි සුපටිපන්න ගුණයට ඇවිල්ලා ඍජු ගතියෙන් යුතු උජුපටිපන්න ගුණයෙන් යුක්ත වෙනවා පින්වත්නි ආශ්චර්යයි. බුද්ධ ශාසනයක පමණයි මේ සොඳුරු සිරිය පින්වත්නි. මේ ආශ්චර්ය බුද්ධ ශාසනයක පමණයි. බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ට පමණයි මේ උදාර ගුණය පිහිටන්නේ. මේ උදාර ගුණේ පිහිටියොත් ඒ පුරුෂයා පුරුෂ රත්නයක් වෙනවා. ඒ ස්ත්‍රිය ස්ත්‍රී රත්නයක් වෙනවා පින්වත්නි. මේ ගුණේ පිහිටියොත් පුරුෂයා පුරුෂ රත්නයක් වෙනවා. ස්ත්‍රිය ස්ත්‍රී රත්නයක් කරවනවා. කුමක්ද? වංචනික ගති නැති කරගන්නකොට. ඍජු බවට එනකොට පුරුෂයා පුරුෂ රත්නයක් කරනවා. රත්නයක් කියන්නේ කොහොමද පින්වත්නි? ස්ත්‍රිය ස්ත්‍රී රත්නයක් කරනවා. රත්න කියන්නේ පින්වත්නි දුර්ලභ දෙයට. ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින් වදාලා රතන සූත්‍රයේදී මොකද්ද? කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේත සාවා. ඒ කියන්නේ කයින් හරි වචනයෙන් හරි සිත මුල් වෙලා පවක් කළොත් අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය සංගවගෙන ඉන්නවා කියන එක. අභව්‍යයි කියනවා අබබ්බතා දිට්ඨ පදස්ස උත්තා. මේ බුද්ධ ශාසනයට ඇවිල්ලා සීලේ පිහිටලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇලි සද්ධර්ම ශ්‍රවණී ඇලි වැරදි දෘෂ්ටි අතහැර නිවැරදි දෘෂ්ටියේ සම්මා දිට්ඨියේ පිහිටි ඍජු බවට පත්වෙච්ච ශ්‍රාවකයා කවදාවත් අඩුපාඩු කපටිකම් කියන ඒවා හංගෝගෙන ඉන්නවා කියන එක නම් වෙන්නේ නැහැ කියන. අන්න ඍජු වෙච්ච පටන් ගත්තන. අන්න ඒ ගුණේ පිහිටව ගමන් පුරුෂයා පුරුෂ රත්නයක් කරනවා. ස්ත්‍රිය ස්ත්‍රී රත්නයක් කරනවා. ස්ත්‍රී ස්ත්‍රී රත්නයක් කරනවා පින්වත්. එහෙනම් පුරුෂයා පුරුෂ රත්නයක් කරන ස්ත්‍රිය ස්ත්‍රී රත්නයක් කරන උදාරම ගුණය මෙයයි. පුරුදු කරගන්න. මොකද්ද? තමන්ගේ ඇද ගති වංක ගති නැති කරගන්න. කපටි ගති නැති කරගන්න. කොහොමද ටික ටික නැති කරගන්නේ? එකපාරට මේක හොස් ගාලා කෙනෙකුට කරන්න බෑ. හොඳට ශ්‍රද්ධාව ඇති වුණොත් ඒක නා කරගන්න පින්වත්නි. ඒකට තමයි කියන්නේ ජීවිතේ පරදුවට තියෙනවා කියලා කියන්නේ. එයා බුද්ධිමත් සබ්‍රාහ්මචාරින් වහන්සේනමක් ඉදිරියේ කයින් වැරද්දක් වුණොත් විවෘත වෙනවා. ඒක කියන්නේ අබබ්බෝ සෝතස්ස පටිච්චාදාය. හංගෝගෙන ඉන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. හංගෝගෙන ඉන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඉදම්පි සංඝී රතනම් පනේද. පින්වත්නි හරි ආශ්චර්යයි. මේ බුද්ධ ශාසනයේ ශාස්ත්‍රුන් වහන්සේගේ පිරිස මෙන්න මේ උදාර මැණිකෙන් යුක්තයි කියන. රතන දම්පි සංඝේ රතනම් පනේද. රතන කියන්නේ මොකද්ද? මැණික. අද කියන මැණික නෙවෙයි පින්වත්නි. ලෝකෙත් මිල කරන්න බැරි මැණික් හම්බෙන්නේ ආන් ඒ වගේ මැණික්. කියන්නේ මේ ගුණය කියලා කියන්නේ එහෙනම් කොහොමද? මිල කරන්න බැරි වටිනාකමක් තියන්න බැරි උදාර ගුණයක්. ඒතර වටිනාකමක් කියන්න බැරි නම් වටිනාකමක් හිතා ගන්න බැරි මහා සම්පත් එයාට භුක්ති විඳින්න හම්බෙනවා. මේ ඒතකොට ඒ කියන භෞතික මැණික් වලින් මේ ජීවිතෙන් විතර අපි හිතමු දැන් ලෝකෙම මිල කරන්න බැරි මැණිකක් කෙනෙකුට හම්බුණා කියලා. නමුත් ඒකෙන් එයාට සැප විඳින්න පුළුවන් කොච්චර කාලද? මේ ජීවිතේ මැරෙනකම් විතරයි. හැබැයි මේ කියන ගුණය යම් කෙනෙක් ඇති කරගත්තොත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින්
සියල්ලකින් මෙතර වෙලා නිකලෙස් වෙනකම් සසර පුරා සුවපත් වූ ජීවිතයක් ගත කරන්න උට භාග්‍ය ගෙනත් දෙන මැණිකක්. බුදුරජාණන් ශ්‍රාවක සංඝරත්නයක පිහිටන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විතරමයි පිහිටන්නේ මේක. මේ ශාසනයෙන් බැහැර වෙන කිසි කෙනෙකුට පිහිටන්නේ නැහැ. බලන්න ඔබ මේ ශාසනය කෙනෙක්ද කියලා එන. කුමක්ද? කයින් වචනෙන් සිදුවෙන පව් හංගුවගෙන ඉන්න බෑ යාට. හංගුවගෙන ඒතේන සච්චේන සුවත්ති හෝතු, මේ සත්‍යයෙන් සෙත් වේවා කියලා සුවපත් වේවා කියලා තමයි පින්වත්නි රතන සූත්‍රයේ සෙත් පතන්නේ. ඒ සත්‍යයක්මයි. ඒකයි විශාලා මහනුවර තුම්බිය දුරුනේ පින්වත්නි. විශාලා මහනුවර තුම්බිය දුරු කළා. ඒ සත්‍යෙට කරන්න පුළුවන් ඒක. ඒ සත්‍යයට කරන්න පුළුවන් පින්වත්නි. ආශ්චර්යයි. මේක ආශ්චර්ය ගුණයක්. කෝසම්බී සූත්‍රය තව ලස්සන උපමාවක් කියන පින්වත්නි. පින්වත් මහන්නේ මේ ආරි ශ්‍රාවකයා මෙන්න මේ විදිහට නුවණින් හිතනවා කියන කොහොමද? ආරි සත්‍ය අවබෝධය කරා යන පුද්ගලය තුල යම් ආකාරයක ධර්මතාවයක් තියෙනවා. ධර්මතාවය කියලා කියන්නේ ඒකාන්තයෙන් සිදුවෙන කරුණක් ඒක. සිදු නොවන එකක් නෙමෙයි ඒක. ධර්මතාවය කියලා කියන්නේ ඒකයි. ධර්මතාවයක් තියෙනවා. ඒ වගේ ධර්මතාවයක් මා තුල තියෙනවද කියලා ආර්ය ශ්‍රාවකයා කල්පනා කරලා බලනවා කියනවා. මොකද්ද? ඒ පුද්ගලයා තුල තියෙන ධර්මතාවය කුමක්ද? ඒ කියන්නේ කුමක්ද ධර්මතාවය? ආර්ය සත්‍ය අවබෝධය කරා යන පුද්ගලයාගේ ධර්මතාවය මේකයි කියන යම් කිසි වරදක් වුණොත් කයින් වචනෙන් ඒකේ අත්මිදෙන ක්‍රමවේදයක් පේනවනම් කුමක්ද ඒ ක්‍රමවේදය? බුද්ධිමත් නුවණ තියෙන කෙනෙකුට තමයි හැබැයි ඉවර වෙන්නේ පින්වත්නි. හැම කෙනාටම කියන්නේ නැහැ ඒක. තමන් විවේචනය කරනවා නම් ඒ කෙනාට කියලා වැඩක් නැහැ නේ පින්වත්නි. තමන් හැල්ලුවට ලක් කරනවා නම් ඒ කෙනාට කියලා වැඩක් නැහැ නේ. තමන් පහත් කළ සලකනවා නම් ඒ හේතු කරන හැමතිස්සෙම සැක හිතනවා නම් කියලා වැඩක් නැහැ නේ. හරිනම් යමක් කිව්වට පස්සේ කියන සතුටටපත් වෙන්න බෑ. මෙයා මට විවෘත වුණා කියලා. සැක හිත එයා හැල්ලුවට ලක් කර පීඩාවපත් කරන ඒ කෙනාට කියලා වැඩක් නැහැ. කුමක්ද? අන්නේ වගේ වරදකටපත් වුණාට පස්සේ වරදින් නිදහස් වෙන ක්‍රමයෝක ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ හැරි බුද්ධිමත් සබ්‍රාහ්මචාරීන් වහන්සේ ඉදිරියේ මේ වරද පවසනවා, විවෘත වෙනවා, හෙලි කරනවා. ඒක තමයි කියනවා මේ ශාසනයේ පිහිටි ශ්‍රාවකයාගේ ධර්මතාවය. මණිකක් බඳු ගුණය. දෙවියන් තුල නැති, බඹුන් තුල නැති, ශ්‍රමණ බ්‍රාහ්මණයන් තුල නැති බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන් තුල පමණක් පිහිටි උදාාර ගුණයක්. සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචි පටිපන්න බවට පත් කරවන ගුණයක්. ආහුනේය ගුණ දරන්න සුදුසු ගුණයක්. පාහුනේය ගුණයට සුදුසු ගුණයක්. දක්ඛිනේය ගුණයට සුදුසු ගුණයක්. අංජලි කරණීය ගුණයට සුදුසු ගුණයක්. ලෝකේ අනුත්තර පින්කිතබ් බවට පත් කරවන උදාර ගුණයක්. පුරුෂයා පුරුෂ රත්නයක් කරවන ගුණයක්. ස්ත්‍රිය ස්ත්‍රී රත්නයක් කරවන උදාර ගුණයක්. කුමක්ද? කයින් වචනින් පවක් උනන් හංගෝගෙන ඉන්නේ. හංගෝගෙන ඉන්නේ. බලන්න මේ ඇද ගති බුද්ධ ශාසනය ඔක්කොම උදුරලා දාන. බුද්ධ ශාසනයක විතරයි මේ පිරිසිදු බව. වෙන කිසි තැනක මේ පිරිසිදු බව නැහැ පින්වත්නි. වෙන කිසි තැනක මේ පාරිශුද්ධ බව නැහැ. වෙන කිසි තැනක මේ සොඳුරු සිරිය නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනයට දීපු දන්ට. ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට දීපු දාගන්ට. ශ්‍රාවක සංඝරත්නට දීපු දන්ට. මේ ලංකා ධරණී තලය මේ උතුම් පිරිසිදු බවින් යුතු නිර්මල දහම දේශනා කළ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරන්ට.
ඒ පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ නිසායි අපට මේ සොඳුරු ධර්මය ලැබුණේ පින්වත්නි. ඒ නිසායි ශ්‍රී නාමයට ඉදිවිලා තිබුණු මිහිඳු සෑය මේ දිනවල ප්‍රතිසංස්කරණ කටයුතු සිද්ධ වෙනවා. ගඩොල් කැටයක් හරි තියන්න. වැලි ඩිංගක් හරි අදින්න ගිහිල්ලා එතැනට ගිහිල්ලා. ඒ උත්තම මහා පුරුෂයා වෙනුවෙන් ඒ උත්තම මහා මුනිඳු වෙනුවෙන් දහඩිය මුගුරක් හලන්ට ටික වෙලාවක් අව්වේ පිච්චෙන්ට රස්නේ පිච්චෙන්නේ මහා මුනිඳු වෙනුවෙන්. ඒ නයින්නම් අපිට ඒත් නිදහස් වෙන්න බෑ. දවසේම අව්වේ පිච්චුණා. ඒ කෙලෙහි ගුණය ඔබට නැත්නම් ඔබට කෙලෙහි ගුණ කවුරු නම් දක්වයිද පින්වත්නි? ඉතින් දරුවොත් ඒකට එකතු කරවන්න. දරුවොත් ඒකට එකතු කරවන්න පින්වත්නි. ඉතින් උදාර පිනත් රැස් කරගන්න. මේ බුද්ධ ශාසනයේ මේ සොඳුරු මේ ධර්මයේ අපිට මේ නිර්මල දහම, හිත පිවිතුරු කරන දහම, ඇදගති නැති කරන දහම අපිට දුන්නේ මිහිඳු මහරහතන් වහන්සේ. ඉතින් අපිට ඒ වගේ උදාර ගුණයකට කෙලෙහි ගුණ දක්වන්න අපිට සිහි වෙන්නේ නැත්තම් අපි කොච්චර ආදරෙන් දරුවෝ හැදුවත් අපිට කෙලෙහි ගුණ දක්වයි කියලා කියන්න බෑ. ඇයි අපි දක්වලා නැහැනේ පින්වත්නි. මේ සිංහල ජාතියට පණ පෙවූ මේ ප්‍රෞಢ ජාතියකට පණ පෙවූ මේ මහා වංශයකට පණ දුන්නු මේ සරු බිමට නියම විදියට පණ පෙව්වේ මිහිඳු මහරහතන් වහන්සේ. ඒ නිසා ඒ උත්තමයට කෙලෙහි ගුණ දක්වන්නේ නැතුව අපි කෙලෙහි ගුණ බලාපොරොත්තු වෙන හොඳ නැහැ පින්වත්නි. මුදලින් ආධාර කරන්න, ශ්‍රමයෙන් ආධාර කරන්න, අනිත් අය උනන්දු කරවල මේ කටයුතු කරවන්න, ඒ පින කරගන්න, ඒ කෙලෙහි ගුණය දක්වන්න. පින්වත්නි, එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කළා පින්වත් පිස්ස මේ ලෝකයේ පුද්ගලයන් 4 දෙනෙක් දකින්න ලැබෙනවා. ඔන්න පුද්ගල ස්වභාවයන් 4. කවර පුද්ගලයන් 4 දෙනෙක්ද? පින්වත් පිස්ස මෙහිලා එක්තරා පුද්ගලයෙක් ඉන්න ඔහු තමාම පීඩාවට පත් කරගන්නා කෙනෙක්. තමාම පීඩාවට පත් කරගන්නා වැඩපිළිවෙලේ බැසගත්තු කෙනෙක්. මොන පළවෙනි පුද්ගලයා. එහෙම පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවා. මොකද වෙන්නේ? තමාම පීඩාවට පත් කරගන්න, තමන් පීඩාවට පත් කරන වැඩපිළිවෙලේ තමයි ඉන්නේ හැමතිස්සෙම. එහෙම පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. බුදු නෙතට පේනවා. ඒ වගේම පින්වත් තව පුද්ගලයෙක් ඉන්නවා. ඔහු අනුන් පීඩාවට පත් කරන කෙනෙක්. අනුන් පීඩාවට පත් කරන වැඩපිළිවෙලේ බැසගත්තු කෙනෙක්. බැසගත්තු කෙනෙක්. ඒ වගේම ඒකේ දෙවෙනි පුද්ගලයා කවුද? අනුන් පීඩාවට පත් කරනවා. ඒ වගේම අනුන් පීඩාවට පත් කරන වැඩපිළිවෙලේ නිරත වෙලා ඉන්නවා. දෙවෙනි පුද්ගලෙක්. තුන්වෙනි පුද්ගලයෙකුත් ඉන්නවා. පින්වත් පෙස්ස තව පුද්ගලයෙක් ඉන්නවා. ඔහු තමාම පීඩාවට පත් කරගන්නා කෙනෙක්. ඒ වගේම තමාම පීඩාවට පත් කරන විවිධ උපක්‍රමයක් කරන කෙනෙක්. වැඩපිළිවෙලේ ඉන්නවා කියලා කියන්නේ ඒක. ඒ වගේම අනුන් පීඩාවට පත් කරන, අනුන් පීඩාවට පත් කරන උපක්‍රම කරනවා එයා. දැන් 3 දෙනෙක් ගැන කිව්වා. පළවෙනි කෙනා කවුද? තමන් පීඩාවට පත් කරගන්නවා. තමන් පීඩාවට පත් කරන වැඩපිළිවෙලක් තුල වාසය කරනවා. ඉස්සරහට විස්තර කරනවා හරි ලස්සනයි පින්වත්නි. දෙවෙනි කුමක්ද? අනුන් පීඩාවට පත් කරනවා. අනුන් පීඩාවට පත් කරන වැඩපිළිවෙලේ වාසය කරනවා. ඊළඟ තමන් පීඩාවට පත් කළා, තමන් පීඩාවට පත් කරන වැඩපිළිවෙලේ ඉඳලා අනුන් පීඩාවට පත් කළා, අනුන් පීඩාවට පත් කරන වැඩපිළිවෙලක් තුල වාසය කරනවා. ඒ වගේ තව කෙනෙක් ඉන්නවා. ඔහු තමාම පීඩාවට පත් නොකර ගන්නා කෙනෙක්. තමාම පීඩාවට පත් නොකර ගන්නා වැඩපිළිවෙලේ බැසගත්තු කෙනෙක්. ඒ වගේම අනුන් පීඩාවට පත් නොකරන කෙනෙක්. අනුන්න පීඩාවට පත් නොකරන වැඩපිළිවෙලේ බැසගත්තු කෙනෙක්. ඉතින් ඔහු තමාම පීඩාවට පත් නොකරමින්, අනුන්ව පීඩාවට පත් නොකරමින්
මෙලොවදීම තෘෂ්ණා රහිතව නිවී යන කෙනෙක්. සිහිල් වූ කෙනෙක්. සැප විඳින කෙනෙක්. ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ඇතිව වාසය කරන කෙනෙක්. පින්වත් පෙස්ස බුදුරජාණන් වහන්සේ ළඟට අහනවා මේ පුද්ගලයන් 4 දෙනාගෙන් ඔබගේ සිත පහදින්නේ කවර පුද්ගලයටද කියලා ඇහුවා. මොන පෙස්සගේ ප්‍රඥාව විදහා දක්වන තැන. ස්වාමිනී යම් මේ පුද්ගලයේ තමාවට පීඩාවට පත් කරගන්නව නම් තමාව පීඩාවට පත් කරගන්න වැඩපිළිවෙල බැසගෙන ඉන්නව නම් මේ පුද්ගලයා ගැන මගේ හිත පහදින්නේ නැහැ කිව්වා. ඒ වගේම ස්වාමිනී යම් මේ පුද්ගලයෙක් අනුන් පීඩාවට පත් කරනව නම් අනුන් පීඩාවට පත් කරන වැඩපිළිවෙල බැසගෙන ඉන්නව නම් මේ පුද්ගලයා ගැන මගේ හිත පහදින්නේ නැහැ කිව්වා. ස්වාමිනී යම් පුද්ගලයෙක් තමාවට පීඩාවට පත් කරගන්නව නම් තමාව පීඩාවට පත් කරගන්න වැඩපිළිවෙල බැසගෙන ඉන්නව නම් ඒ වගේම අනුන්ම පීඩාවට පත් කරනවා නම් අනුන් පීඩාවට පත් කරන වැඩපිළිවෙල බැසගෙන ඉන්නව නම් මේ පුද්ගලයා ගැන මගේ හිත පහදින්නේ නැහැ කිව්වා. කුමක් නිසාද ස්වාමිනී යම් මේ පුද්ගලයෙක් තමාවට පීඩාවට පත් නොකර ගන්නවා නම් තමාව පීඩාවට පත් නොකර ගන්න වැඩපිළිවෙලේ බැසගෙන ඉන්නවනම් ඒ වගේන් අනුන් පීඩාවට පත් නොකරනවාද අනුන් පීඩාවට පත් නොකරන වැඩපිළිවෙලේ බැසගෙන ඉන්නවද ඉතින් ඔහුව තමාව පීඩාවට පත් නොකරමින් අනුන් පීඩාවට පත් නොකරමින් මෙලොවදීම තෘෂ්ණා රහිතව නිවී යයිද සිහිල් වී යයිද සැප විඳීද ශ්‍රේෂ්ඨ වූ ජීවිතයක් ඇතුව වාසය කරයිද මේ පුද්ගලයා ගැන තමයි මගේ හිත පහදින්නේ කිව්වා. පින්වත් පෙස්ස ඔබට කලින් කියපු පුද්ගලයන් 3 දෙනා ගැන සිත නොපහදින්නේ මක් නිසාද කියලා ඇහුවා. ස්වාමීනි ඕනම පුද්ගලෙක් තමන් පීඩාවට පත් කරගන්නව නම් තමාවට පීඩාවට පත් කරගෙන වැඩපිළිවෙල බැසගෙන ඉන්නව නම් ඇත්තටම ඒ ඕන කෙනෙක් තමන් සැපේ කැමතියි කිව්වා. ඕනම කෙනෙක් සැපේ කැමතියි කිව්වා. දුක අකමැති කිව්වා. ඉතින් සැපය කැමති දුක අකමැති පුද්ගලයාමයි කො තමන් පීඩාවට පත් කරගෙන දුකට පත් කරගන්නේ. පෙළන්නේ. මෙන්න මේ කාරණේ නිසා මේ පුද්ගලයා ගැන මගේ හිත පහදින්නේ නැහැ කිව්වා. ස්වාමිනී යම් පුද්ගලයෙක් අනුන් පීඩාවට පත් කරනව නම් අනුන් පීඩාවට පත් කරන වැඩපිළිවෙලේ ඉන්නව නම් එයත් තමන් සැප කැමතියි කිව්වා. දුක අකමැති කිව්වා. එහෙම තියාගෙන කොහොම පෙළා ගන්න. ඒ නිසා මම එයාගෙන පහදින්නෙත් නැහැ කිව්වා. ඒ වගේම තවනුත් පීඩාවට පත් කරනවා නම් අනුත් පීඩාවට පත් කරනවා නම් පීඩාවට පත් කරන වැඩපිළිවෙලේ ඉන්නවා නම් ඒකිනත් සැප කැමති කෙනෙක් කිව්වා. දුක අකමැති කෙනෙක් කිව්වා. එහෙම තියෙද්දී කිව්වා මේ තමනුත් අනුන් පීඩාවට පත් කර කර වැඩපිළිවෙලේ වාසය කරන මම එයාගෙන පහදින්නේ නැහැ කිව්වා. ස්වාමිනී යම් මේ පුද්ගලයෙක් තමන් පීඩාවට පත් කරගන්නේ නැත්තම් අනුන් පීඩාවට පත් කරන්නේත් නැත්තම් ඒ වැඩපිළිවෙල කරන්නේ නැත්තම් ඇත්තටම සැප කැමති දුක අකමැති කිනා තමයි කොයි විදිහට කරන්නේ මං ඒ කිනා ගැන පහදිනවා කිව්වා. එහෙම කියලා කිව්වා ස්වාමීනි දැන් ඉතින් අපි යන්නම් අපිට බොහෝ වැඩ කටයුතු තියෙනවා කිව්වා. එහෙනම් පෙස්ස දැන් යමකට කාලේ නම් ඔබ දැනගන්න කිව්වා. ඉතින් ඇතුම් පුහුණු කරන කෙනාගේ පුත්‍රයා උපෙස්ස පින්වත්නි බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේ වදාළ දහම් කරුණු ලස්සන අනුමෝදන් වෙලා හුනස්සින් නැගිටලා බුදුරජාණන් වහන්සේ වන්දනා කළ පිටත් වුණා. ඒ වෙලාවේ මේ පුත්‍රයා පිටත් වෙලා සුළු වෙලාවකින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතලා කියන පින්වත් මහණනි මේ ඇතුණුම් පුහුණු කරන කෙනාගේ පුත්‍රයා පෙස්ස හරීම නුවණැති කෙනෙක්. ඇතුණුම් පුහුණු කරන කෙනාගේ පුත්‍රයා උපෙස්ස මහා ප්‍රඥාවන්තයි. පින්වත් මහණනි ඇතුණුම් පුහුණු කරන කෙනාගේ පුත්‍රයා උපෙස්ස මහා මේ පුද්ගලයන් 4 දෙනා විස්තර වශයෙන් විග්‍රහ කරන කල් සුළු වෙලාවක් හිටියනම් නැගිටින්නේ මහා යහපතක් සලසගෙන කිව්වා. පින්වත් මහණනි එපමණකින් උනත් ඇතුම් පුහුණු කරන කෙනාගේ පුත්‍රයා මහා යහපතක් සලසගත්ත කොයි පොඩි දේවල් ටික නිසා. හැබැයි තා ටික කියලා හිටියනම් මොකද වෙන්නේ? මාර්ගඵල ලැබලමයි මෙතන නැගිටින්නේ. අන්න එතකොට සංඝයා ආරාධනා කළා නේ ස්වාමීනි. ඒ සොඳුරු දහම් කරුණු ටික විස්තර කළ දෙන්නකෝ කියලා. ඉතින් අපිට ඒ ටික විස්තර කළ දෙන්න වෙන පින්වත්නි හෙට දවසේ තමයි. ඉතින් ඒ නිසා බලන්න පින්වත්නි ආශ්චර්යයි. මේ නුවණ කියන එක නම් පුදුම සහගතයි. ඉතින් ඒ නිසා මේ නුවණ තමයි අපේ ජීවිතේ එළිය කරන්නේ. ඒ නුවණ වැඩෙන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කළා ධර්මයේ සිහි කිරීම තුළ. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට
ඒ දුර්ලභ භාග්‍ය උදා කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතකස්සරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අංක 757 මාදම්පේ පාර දුම්මල සූරියන් ලිපිනේ පදිංචි පින්වත් ගීතාංග වීරසිංහ පුතණුවන් ටිරෝනී වීරසිංහ දියණිය සහ යාළුවන් ඒකරාශී වෙලා තමයි විශේෂයෙන් මීට වසර 8කට පෙර මිය පරලෝකීය ඩන්ස්ටන් වීරසිංහ පින්වර පියාණන්ට මීට මාස 6කට පෙර මිය පරලෝකීය එච්.එම්. ධම්මිකා හේරත් මෑණියන්ට දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන උදාර අදහසින් තමයි පින්වත්නි මේ උදාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය, සක්දෙවිඳුන්, විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සත්පුරුෂ පළාත් භාර ප්‍රදේශ භාර සීල් දෙවිවරු, සම්බුදු සසුන ගැන පහත් සිත් උපදවාගෙන සිටින ශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ධාතුන් වහන්සේ සුරකින සත්පුරුෂ සීල් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සත්පුරුෂ නාගයින් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ රැස්වන උදාර පින මීට වසර 8කට පෙර මිය පරලෝකීය ඩන්ස්ටන් වීරසිංහ පියාණන්, මීට මාස 6කට පෙර මිය පරලෝකීය එච්.එම්. ධම්මිකා හේරත් මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අංක 757 මාදම්පේ පාර දුම්මල සූරියන් ලිපිනේ පදිංචි පින්වත් ගීතාංග වීරසිංහ පුතණුවන් ටිරෝනී වීරසිංහ දියණියට, ඒ වගේම අද දින ජන්මදිනයේ සමරන ගීතාංග වීරසිංහ කල්යාණ මිත්‍රයාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ සැලසේවා. ඒ වගේම දැනට රෝගාතුර වී සිටින අශෝක හේරත් මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.